යම් පුද්ගලයෙකු ජැන්ඩිපාට හැඩවැඩවී බොහෝ උජාරු ලීලාවෙන් අතදිග හැර කාසි පනම් ටිකක් යහමෙන් වියදම් කරන දුට විට අපි එවැන්නවන් හඳුන්වන්නේ එය හරියට සුද්ද වගේ යයි නම්බුනාමයක්ද සහිතවයි. මෙසේ වන්නට ඇත්තේ අපේ සිත්වල තවමත් හොල්මන් කරන යටත් විජිතවාදී පරගැති වහල් මානසිකත්වයේ බලපෑම විය යුතුයයි මම සිතනවා. එයා හරියට ජපනෙක් වගේ යන යෙතුම් කිසිවිටක භාවිතා නොකරන්නේ ඒ නිසා වන්නට ඇත. මා විසින් මෙසේ කියවනු ලබන දේ අසන විට මාද ජපන් වහල් මානසිකත්වයට ගොදුරු වූ අයෙක්ගේ සමහරකු මට චෝදනා කරන්නට පෙළඹෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම පැවසුවොත් එය සත්‍යයක්. බොහෝ උජාරුකම් ලෝකෙට පෙන්වා මනුෂ්‍යත්වය පාගා දමමින් වහල් වෙළඳාමේ යෙදුන දුප්පත් රටවල් වල ධනය සම්පත් සෝරාකමින් වැජබෙන කළු හමට නිග්‍රහ කරමින් ලෝකය පාලනය කිරීමට කැසකවන බටහිර ජේතුකාරයින්ට වඩා සැබවින්ම ජපනුන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යෝයි. දුප්පත් පොහොසත් ඔගත් නොගත් කළු සුදු ભેදයකින් තොරව ඕනෑම මනුෂ්‍යයෙකු හට ඕන් දක්වන ගෞරවය ඇති මහත්ය. ආගන්තුක සත්කාරයට හා මිනිසත්කමට ගරු කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් වන අප පිළිබඳව ඇත්තේ සැබවින්ම ආරූඪ කරගත් අව්‍යාජ අභිමානයක් යයි මට සිතෙනවා. සමහර විට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ යටිකියාව පිළිබඳව රොබර්ට් නොක්ස් පවසන්නක් මෙන්ම ඒ කාලයේ වඩාත් යහපත් තත්වයක් තිබෙන්නට ඇත. එහෙත් සිතට එකඟව කල්පනා කළහොත් වර්තමානයේ මේ තත්වය කෙතරම් දුරට වෙනස් වී තියෙනවාද? මව්පියන් අඳුරු ගබඩා කාමර තුල සිරගත කොට ගුරුවරුන් දනගස්වමින් යන මේ නව සංස්කෘතියට අනුව විජාතිකයන්ට ගරු කිරීමක් කෙසේ බලාපොරොත්තු විය හැකිද? ගෝලීයකරණය, තාක්ෂණය හා ආර්ථික දියුණුවත් සමග උක්ත මනුෂ්‍ය සාරධර්ම වටිනාකම් නොපෙනෙන මානයට පල්ලම් බැස ගොස් අවසානය. එහෙත් කර්මීකරණයේ ආර්ථික දියුණුවේ ඉහළම හිණිපෙත්තෙහි වැජබෙන ජපානයේ තම භෞතික දියුණුවත් සමග උතුම් මනුෂ්‍ය ආචාර ධර්මයන්ද සමාන්තර ලෙසින් වර්ධනය කරගෙන සිටින අයුරු ඕනෑම ජාතියකට මහත් වූ ආදර්ශයක්. තමන්ට හමුවන ඕනෑම පුද්ගලයෙකු හට කතා කිරීමට පළමුව ඔවුන්ට කඳනවා ආචාර කිරීම ඉතාමත් ප්‍රසන්න අත්දැකීමක්. තම අමුත්තා ඉදිරියට ගොස් සේරුවෙන් සිටගනිමින් කඳ ඉදිරියට නැවීම මගින් ඔවුන් ආචාර කරනවා. උදෑසන ඔබට යම් ජපාන ජාතිකයෙකු හමු වුණත් ඔහු ඔබට ඔහායෝ ගොසමයිස් යනුවෙන් සුබ පතනවා. මේ අප ඇත්තෙමකු උදේ පාන්දර හමුවන්නන් හට ගුඩ් මෝර්නිං හෝ මෝර්නිං යන වචනය මූණට දමා ගසනවට වඩා බොහෝ ප්‍රසන්නව හා ගරුසරු ඇතිව කරන්නක්. එසේම දවල්ට කොන්නිච්චිවා ලෙසින්ද රාත්‍රියේදී ඔයසුමි නසම් යනුවෙන්ද ඔහු ආචාර සමාචාර කරගන්නවා. යමෙකු කාර්යාලයට හෝ නිවසට පැමිණ වෙන්වෙන අවස්ථාවේදී අතවනමින් සයනෝරා ලෙසින් ආචාර කරනවා. යම් අයෙකු මුලින්ම හමුවන විට ජුරෙෂිකු ඕනගයිශීමස් ලෙසින්ද පිළිගැනීම සිදු කරනවා. ලෝක ප්‍රසිද්ධ බ්‍රිජ්ස්ටෝන් ටයර්, සැලොන් පාස් ප්ලාස්ටර් සහ සිස්මෙක්ස් වෛද්‍ය උපකරණ කර්මාන්තශාලා නරඹා නැවත ගමන් ආරම්භ කරන විට මට එම අවස්ථාවේ කර්මාන්ත පරිශ්‍රය තුළ සිටි ඉහළම නිලධාරියා පවා තමන්ගේ නිලාසුරෙන් නැගිට සයනාරායයි පවසමින් අපහට ආචාර කළ අයුරු සදා නොමැකෙන අයුරින් මගේ මතකයේ තැන්පත්ව තියෙනවා. යමෙකු හට ආචාර කිරීමේදී ජපනුන් දක්වන ගෞරව බහුමානය අති මහත්ය. තමා හට කරන ලද ඉතාමත් කුඩා උදව්වකට වුවද අරිගතෝ ගොසයිමස්යයි පවසමින් බොහෝ කෘතඥතා පූර්වකව ස්තුති කිරීමට ඔහු අතපසු කරන්නේ නැහැ. පසේ රියදුරු මහතාද සියලු මගෙන් බස්රියෙන් බැස යන විට අරිගතෝ ගොසයිමයිස් යනුවෙන් ස්තුති කරනවා. දුම්රිය ගාඩ් තැනද ඒ දුම්රිය මගින්ගේ ටිකට්පත් පරීක්ෂා කරමින් වෙන වෙනම ඔවුන්ට ආචාර දක්වන අතර දුම්රිය මැදිරියෙන් පිටවීමට පෙර සියලු දෙනාටම නැවත වරක් ආචාර කර පිටව යනවා. ඔබ යම්කිසි වෙළඳසැලකට ගොඩවැදී කිසිවක් මිලට නොගෙන පිටවුවත් ඔබගේ පැමිණීම සතුටක් බව අඟවමින් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට ඔවුන් ඉදිරිපත් වෙනවා. රජයේ ආයතනයක ප්‍රධානියෙකු හමුවීමට ගිය විටද ඔහු සිහසුනෙන් නැගිට ඔබට හිස නවා ගෞරව කරනවා. අප කණ්ඩායම භාරව සිටි සුකිමතෝ සංඝ භාෂා පරිවර්තක වූ සුසිකි සං යන දෙදෙනාටම අපගේ විවිධ අවශ්‍යතා සඳහා නිතර නිතර බාධා කළද ඔවුන් ඒවා පිළිගනු ලැබුවේ ඔවුන් විසින් ලද විශේෂ වරප්‍රසාදයක් ලෙසිනි. අප විසින් කරනු ලැබූ ඉල්ලීම් වලට කාරුණිකව අපහට උපකාර කර හිස නවා අරිගතෝ ගොසයිමස්යයි පවසමින් ඔවුන් නැවත වරක් ස්තුති කරනවා. යමෙකු තවත් කෙනෙකු හට සුළු හෝ බාධා කිරීමක් සිදු කරන්නට වූ විට ඔහු සුමිමසින්නේ පවසමින් සමාව ඉල්ලා සිටිනවා. ඔබ බස් රථයකට හෝ දොම්රියකට ඇතුළු වී සෙනඟ පීරමින් ඉදිරියට ඇදීමට අවශ්‍ය නම් ඔබ කළ යුතුව ඇත්තේ සුමිමසෙන් යනුවෙන් මදක් හඬනගා කීම පමණයි. පිරිස අපහසුවෙන් හෝ එහෙට මෙහෙට වී ඔබට ගමන් කිරීමට ඉඩකට ලබා දෙමින් ඔබගෙන් සමාව ඉල්ලනු ඇත. වෙළඳ සැලකට ගොඩ වී යම්කිසි වෙළඳ භාණ්ඩයක් පිළිබඳ විමසීමක් කිරීමට ඇතනම් ඔබ කළ යුත්තේ සුමිමසෙන් යනුවෙන් මදක් හඬනගීම පමණයි. වහාම ඔබට උපකාර කිරීම පිණිස වෙළඳ සේවිකාවන් එතනට පැමිණ පමාවීම පිළිබඳව ඔබගෙන් සමාව ඈද අවශ්‍ය උපකාරය කරනු ලබනවා. මේ ආයතනවල අපේ මෙන් බොස්ලා සර්ලා ලොකු සර්ලා මැඩම්ලා නැහැ. සෑම කෙනෙකුටම ඇත්තේ එක ආමන්ත්‍රණයකි. ගැහැණු පිරිමි භේදයකින් තොරව නමේ අගට සංලෙසින් එකතු කර එකිනෙකාට ඇමතීම සිදු කරනවා. කුඩා ළමුන් හඳුන්වන්නේ චං නමිනි. නොරිකෝ සන්, ටොටිටෝ චං වැනි එවැනි ප්‍රසිද්ධ නම් සමහර විට ඔබ පොතපතින් කියවා ඇතුවට සැකයක් නැහැ. මෙම සංයන්න ඔවුන්ගේ සමානාත්මතාවයේ මූලික අඩිතාලම බව මාගේ විශ්වාසයයි. මෙලොව උපත ලැබූ සියල්ලන්ම සමාන මනුෂ්‍යයන් බව අපට සෑම ආගමකින්ම පවසා ඇතත් දැනට ශ්‍රී ලංකාවේ ඇතිවේගෙන යන නව සංස්කෘතිය තුළ
තුළ සේව්‍ය සේවික උස්පහත්කම් අනුව සැලකිල්ල වෙනස් වන අයුරු ඔබ වෙත ගෙන හැර පෑමට වෙන වෙනම උදාහරණ අවශ්‍ය නැතයි මම සිතනවා. කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරියාට කම්කරුවා අමතන්නේද සන්ලෙසිනි. විධායක නිලධාරියාද කම්කරුවා අමතන්නේ ලෙසන්මයි. ගොනා බෝරුවා තමුසේ අයිසේ ඔය ලෙසින් තම පහළ සේවකයන්ට පිපිරෙන ඉහළ නිලධාරීන් කිසිවෙකු මට එහිදී දක්නට ලැබුණේ නැහැ. තම පහළ නිලයක සිටින කම්කරුවන්ට ගෞරවයෙන් කතා කර හෙසකඳනවා ආචාර කළ විට පසුගිය දින සිට වැඩ කටයුතු මගහරමින් බොසා මගේ බුදු ෆිට් එකක් යයි තැන තැන පාරම් බාමින් ලොක්කාගේ ඔලුවට අතහේදීමට මාන බලන පොඩ්ඩන්ද මෙහි නැති බව මා සඳහන් කළ යුතුමයි. ජපානයේ ගත කළ මුල් දින කිහිපය තුළ මාහට මුහුණ දීමට සිදු වූ අපහසුම කාර්ය නම් නිවැරදි වේලාවට වැඩ කටයුතු කිරීමට නොහැකි වීමයි. මෙම තත්ත්වය මගේ අනෙක් මිත්‍රයන්ටද බලපා ඇති බව පසුව මට දැනගන්නට ලැබුණා. ජයිකා කියෂෝ මධ්‍යස්ථානයේ භෝජනාගාරයෙන් වේලාවට වැඩ කිරීම පිළිබඳව මාගේ පළමු පාඩම ආරම්භ වුණා. භෝජනාගාරයේ වැඩ කටයුතු උදෑසන 8:30ට අවසන් වන බැවින් ඊට පෙර ගොස් ආහාර ලබා ගන්නා ලෙසින් කලින්ම දන්වා තිබුණත් ලංකාවේ පුරුද්දට විනාඩි කිහිපයක් ප්‍රමාද වී යාමෙන් මුල් දින දෙක තුන තුළ උදෑසන හිස්බඩේ නිරාහාරව ගත කිරීමට සිදුවීමෙන් එම පාඩම ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙසින් සදාකල්ම ශරීරගත වුණා. ජපානයේ 8:30 යනු 8:29වත් 8:31වත් නොව 8:30මයි. නියම වේලාවට වැඩ කිරීම ජපානයේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් බස් රථ දුම්රිය වැනි පොදුමගින් ප්‍රවාහන පහසුකම් සියල්ලක්ම හරියට තත්පරයට තිතට වේලාවට ක්‍රියාත්මක වෙනවා. දුම්රිය පැමිණෙන වේලාව 5:14 ලෙස සඳහන් කර ඇතනම් 5:15ට ගොස් දුම්රිය අල්ලා ගන්න බෑ. මෙහි වේලාවට වැඩ කිරීමට නොහැකි පුද්ගලයාට සමාජයේ පැවැත්මක් නැති බවත් පේනවා. උදාහරණයක් ලෙසින් යමෙකු වෛද්‍යවරයා හමුවීමට කල් තබා වේලාවක් වෙන් කරගෙන ඇතනම් ඔබ එම වේලාවටම එහි ආ යුතුමයි. විනෝද ගමනක් කුලී රථයෙන් ගමනක් වැනි ඕනෑම දෙයක් සඳහා කලින් වෙන් කරගත් වේලාවට ඔබ නොසිටියහොත් සිදුවනුයේ ඔබට මහපාරට වී බලාගෙන සිටීමටයි. මක් නිසාදයත් එහි ඔබ වෙනුවෙන් විනාඩි ගණන් නැවතී බලා සිටීමටවත් ඔබගේ ප්‍රමාදයට කරුණු විමසීම සඳහාවත් ඔබගේ ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිදහසට කරුණුවලට සවන් දීමටවත් කිසිම කෙනෙකු එහි නැහැ. ඉතින් පළමුවන සතිය නිමවීමට පෙර අප සියලු දෙනාම ජපන් ක්‍රමයට වේලාවට වැඩ කිරීමට ඉගෙන ගත්තා. කොතරම් කාලයක් තිස්සේ උත්සාහ කළත් ලංකාවේදී ඇති කර ගැනීමට නොහැකි වූ මේ අගනා පුරුද්ද ජපානයේදී මෙතරම් ඉක්මනින් ඇති කර ගැනීමට හැකිවීම සැබවින්ම මාගේ ප්‍රීතියට මෙන්ම විශ්මයටද කරුණක්. දිනක් ටෝකියෝ නගරයේ අවන්හලක පැවැත් වූ භෝජන සංග්‍රහයක් අතරතුරදී මගේ අවකන්නාඩි ජුවල අස්ථානගත වුණා. එහෙත් මා ඒ බව දැනගත්තේ ඊට පසු දින කුරුමේ නගරයට ගමන් කරන අතරතුරදී. දැන් ප්‍රමාද වූවා වැඩි. එබැවින් ඒ පිළිබඳ අදහස සිතින් අත්හර දැම්මා. එහෙත් නිකමට මෙන් මම මේ සිදුවීම අප කණ්ඩායම බාර සුකිමෝතෝ සංහට පැවසුවා. ඔහු වහ ක්‍රියාත්මක වී මේ සිදුවීම පිළිබඳව හෝටල් කළමනාකාරවරයාට දුරකථනයෙන් දැනුම් දීමට කටයුතු කළා. දින දෙකක් ගතවීමට පෙර පාර්සල් තැපෑලෙන් කණ්ණාඩි කුට්ටම ශාන්ත මරියා රෝහලේ අප නැවතී සිටි නිවාසිකාගාරයට ළඟා වුණා. කණ්ණාඩි කුට්ටම භෝජනාගාරයේ මෙසයක් අසල වැටී තිබී හමු වූ බවත් පසුගිය දිනට එය ආපසු ලබා දීමට නොහැකිවීම පිළිබඳව සමාව ඈද සිටින බවත් දන්වා ලිපියක්ද ඒ සමග එවා තිබුණා. ඊට කිසිදු පළුද්දක් නොවන ලෙසින් මනා ලෙස අසුරා ආපසු එවීමට ඔවුන්හට සිදු වූ තැපැල් ගස්තුව කණ්ණාඩි කුට්ටමේ අගයට වඩා දෙගුණයක් පමණ වැඩි බව දැනගන්න පුළුවන් වුණා. තවත් වරක් මාගේ ඩොමිනිකානු මිත්‍ර ලියෝ පොල්දෝද අප ගමන්ගත් වෑන් රථයක ඔහුගේ පාවාහන් ජුවලක් අමතක කර දමා තිබුණා. ඒ බව ඔහුට මතක් වන විට වෑන් රථය අප සිටි ස්ථානය පසුකොට කිලෝමීටර් 20ක් පමණ දුරක් පසුකර ගොස් හමාරයි. එහෙත් නිකමට මෙන් දුරකථන ඇමතුමක් දුන් වහාම තමාගේ ගමන අතරමඟ නවතා දමා නැවත විශාල දුරක් ගෙවා පැමිණ එම පාවාහන් ජුවල බාර දීමට ඔහු කටයුතු කළා. දුම්රිය පොළේදී හා මගතොටදී ඇතිවන තත්ත්වයන්ද මෙයට සමානයි. ඔබ යමෙකුගෙන් නොදන්නා පාරක් තොරක් පිළිබඳව විමසුවොත් ඔවුන් මෙතෙක් වේලා යමින් සිටි ගමන නවත්වා ඔබ කැටුව ගොස් බොහෝ සතුටින් අපගේ අවශ්‍යතාවය ඉටු කරනු ඇත. මා ඔබට පැවසුවේ ජපානයේ ගත කළ කාලය තුළ අත්දකින්නට ලැබූ එවන් උදාහරණ කිහිපයක් විතරයි. මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට දක්වන්න ලබන උපරිම කරු සැලකිල්ල ආගන්තුක සත්කාරය උපරිම ලෙස ලබා දෙන රටක් ලෙසින් ජපානය අවිවාදයෙන්ම නම් කරන්න පුළුවන්. විශේෂයෙන් මෙහි කිසිවෙකු අනිත් පුද්ගලයා කරන්නේ කොමක්දයි විපරම් කර බැලීමේ පුරුද්දක් නැහැ. පොදු ස්ථානයකදී හෝ වාහනයක් තුළදී එහි වෙනසක් වෙන්නේ නැහැ. දුම්රිය තුළ ගමන් ගන්නා විට තොරතෝචියක් නැතිව වල්පල් දොඩවමින් අනුන්ගේ නිදහසට බාධා කිරීමට කිසිවෙකු හෝ උත්සාහ කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔවුහු 100%ක්ම තමාගේ පාඩුවේ නිශ්ශබ්දතාවයට ගරු කරමින් පොතක් පතක් කියවනවා. නැත්නම් ජංගම දුරකථනවල යම්කිසි විනෝදජනක ක්‍රීඩාවක් කියදෙනවා. ශ්‍රව්‍ය උපකරණ භාවිතයෙන් ගීතයක් රස විඳිනවා. කිරීමට වෙනත් වැඩක් නැත්නම් පැත්තකට වී නිදා ගන්නවා. ජපන් චිත්‍රපටයකින් හැර කෝපයට පත්ව ජපනෙක් සැබවින් දැක බලා ගැනීමේ අවස්ථාවක් මාහට මෙවර සංචාරයේදී නොලැබී ගියා. මිත්‍රශීලී ප්‍රීතිමත් මුහුණින් අප සමග ගනුදෙනු කළ ජපන් මුහුණු සැබවින්ම මාගේ සිතවිලි රටාව වෙනස් කළා. කලින් නිතරම වහ ගිනියවිලෙන සුළු පුද්ගලයෙකු වූ මාහට මේ අත්දැකීම් ලැජ්ජාව උපදවන්නක්ම වුණා. කෝපයට පත්වීම ලොකු පොරකගේ ලක්ෂණයක් නොවන බව ජපනුන් නිහඬවම ප්‍රායෝගික ලෙසින්ම අපාට ඉගෙන ගැනීමට අවකාශ සැලසීම පිළිබඳව මා අදටත් ඔවුන්හට කෘතඥ වෙනවා. ඒත් මෙම පාඩම
පාඩම මගේ අනිත් විදේශීය සගයින්ද මා ලෙසින් ඉගෙන ගත්තා දේ සැක සහිතයි. විශේෂයෙන් යුරෝපා මහද්වීපයෙන් පැමිණි අප උසස් මිත්‍රයින් බොහෝ විට ජපනුන්ගේ මේ උදාර චරිත ලක්ෂණ හැල්ලුවට ලක් කරමින් ඔවුන් නිවටුන් හෝ මෝඩීන් ලෙස සලකන බවක්ද තවත් සමහර ජපනුන්ගේ මහඟු ආගන්තුක සත්කාරක ක්‍රියාවන් සැලකිල්ලට ගත්තේ ඔවුන්ගේ බැලමෙහෙවරකම් කිරීමට කැපවී සිටින වහල් කණ්ඩායමක් ලෙසින්ය. මෙම සිදුවීම් වලින් මම සැබවින්ම කම්පාවට පත් වුණා. ජපනුන්ද ඔවුන්ගේ මෙම චෛතසිකයන් මා ලෙසින්ම අවබෝධ කර ගත්තද ඉන් ඔවුන් කෝපයට පත් වූ බවක්වත් කම්පාවට පත් වූ බවක්වත් කලකිරුණු බවක්වත් අවමල් රේණුකින්වත් පිටතට නොහඟවා සිටීමට වග බලාගෙන ස්වභාවය නොවෙනස්ව පවත්වාගෙන ගියා. ආබාධිත ජනතාවට ඔවුන් දක්වන සැලකිල්ල සුවිශේෂී වූවා. විශේෂයෙන්ම අන්ධ ජනයා හා රෝදපුටු වලින් ගමන් කරන අයහට ජපානයේ සෑම ස්ථානයක්ම විවෘතව තියෙනවා. ගොඩනැගිලි පඩිපෙළ, විදුලි සෝපාන, බැසකිලි, දුම්රිය ස්ථාන වැනි සියලුම ස්ථානවලදී එවැනි ආබාධිතයන් හට විශාල පහසුකම් සලස්වා ඇති අතර ඔවුන්ට නිතැතින්ම ප්‍රමුඛතාවය හිමි වෙනවා. අලුතෙන් ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒවට රජයේ අනුමැතිය ලැබීමට නම් ආබාධිතයින් සඳහා විශේෂිත පහසුකම් සහිතව ඒ සැලසුම් කළ යුතු වෙනවා. නැතහොත් ඒ සඳහා අනුමැතිය හිමි වෙන්නේ නැහැ. අප සංචාරය කළ සෑම නගරයකම ගමකම පදික වේදිකාවේ පසකින් කහපැහැති ඉරිමෙන් නෙරුම් සහිත වූ විශේෂිත පතයක් දක්නට ලැබුණා. සමහර ස්ථානවලදී මන්සන්දි වලදී මෙම ඉරි සහිත නෙරුම් තිත් මෙන් උඩට ඉලිප්පුණු නෙරුම් සහිත ගැටි ස්වභාවයක් දක්නට ලැබුණා. මුල් දිනවලදී මාහට මේ ප්‍රහෙලිකාවක් වූ නමුත් එය අන්ධ පුද්ගලයන් සඳහා සුදු සැරයටියේ උපකාරයෙන් මගතොට සොයා යාමට පහසු වීම සඳහා මෙය උපකාරී වන බව පසුව දැනගන්න පුළුවන් වුණා. විදුලි සෝපාන, ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර, ප්‍රධාන දොරටු වැනි ස්ථානවල සවිකර ඇති ජපන් භාෂා උපදෙස් පුවරුවලට අමතරව අන්ධ පුද්ගලයන්ටද හඳුනාගත හැකි පරිදි බ්‍රේල් ක්‍රමයට සකස් කළ දැන්වීම් පුවරුද සංඥාද ජපානයේ ඕනෑ තරම් දකින්නට පුළුවන්. අපගේ පාඨමාලාව නිමා කිරීමේ අවසන් උත්සවය මහා ඉහළින් පැවැත්වුණා. ආචාර්ය සමාචාර තෑගිබෝග සහතිකපත්‍ර ප්‍රදානයන් සෝ සුසුම් මැදින් ගලා ගිය එම උත්සවයේ අවසාන අංගය වුණේ මේරියන් හවුස් 2 හි පැවති දිවා භෝජන සංග්‍රහයයි. ඒ සඳහා ජයිකා කියුෂු ආයතනයේ පුහුණු අධ්‍යක්ෂක යෂුහිරෝ සංහා ශාන්ත මරියා රෝහලේ අන්තර්ජාතික දෙපාර්තමේන්තු ප්‍රධානී දයිසකු සංඝ ප්‍රධාන අමුත්තෝ ලෙසින් සහභාගී වුණා. ඔවුන් ආරාධිතයන් ලෙසින් එහි පැමිණියද විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් තම තානාන්තර පසෙක දමා බොහෝ සාමාන්‍ය පුද්ගලයන් ලෙසින් අප අතර ඔබ ඇවිදිමින් කමින් බොමින් කතාබහේ යෙදුණු අයුරු දැක ගන්න පුළුවන් වුණා. තම රාජකාරියේදී හැර වෙනත් සමාජ අවස්ථාවන් වලදී මෙලෙස සමානාත්මතාවයෙන් සාමාන්‍ය ලෙස හැසිරීම අප කණ්ඩායමට සැබවින්ම අලුත් අත්දැකීමක් වුණා. එපමණක් නොව සාදය අවසන් වූ පසුවද ඉතිරි ආහාර පිඟන් භාණ්ඩ ඔබ ගෙන යමින් ඒවා පිරිසිදු කරමින් පවිත්‍රතා සේවකයන් හා එක්ව සියලුම ජපන් නිලධාරීන් මුළුතැන්ගේ හා උත්සව ශාලාව පවිත්‍ර කළ අයුරු දුටු මාහට අප ලංකාවේදී සමානාත්මතාවය පිළිබඳව දෙසා බාන බේගල් පිළිබඳව සියුම් ලැජ්ජාවක් පහළ වුණා. තමා ආහාරගත් බත් පිඟාන පිරිසිදු කිරීම පවා තම තත්වයට නිගාවක් ලෙසින් සැලකෙන අපේ රටේ මොළේ යුතුමුණු මෝඩ වහලෝහට මෙම දර්ශනය රෝගත කර පෙන්වීමට නොහැකිවීම පිළිබඳව අදටත් මම දුක් වෙනවා. එහෙත් සාධාරණ ලෙසින් සිදුවොත් ලංකාවේදී සමානාත්මතාවයට ගරුකොට මෙලෙසින් කටයුතු කළහොත් වැඩි කාලයක් යාමට පෙර ඔවුන් නිවට ඇම්බැට්ටයන් ලෙසින් අනිවාර්යයෙන්ම නම් කිරීමට අවකාශ ඇති බවටද කිසිදු සැකයක් නැහැ. ජපනුන් අතර සිදුවන සංවාදවලින් වැඩි හරියක් අපට නොවැටුණත් සැබවින්ම එය බලා සිටීම බොහෝ ප්‍රිය උපදවනවා. විශේෂයෙන් එක් අයෙකු යමක් පවසන විට එයට බොහෝ ඕනෑකමින් හා ආශාවෙන් ඇහුම්කන් දෙන බව පෙන්වීමට මොහුනේ හැඟීම් ප්‍රකාශ කිරීමට ජපනුන් තරම් සමත් ජාතියක් තවත් නැතයි මට සිතෙනවා. ඔබ පවසන ඉතා සුළුදයට වුණත් ඉතාම සාවධානව අසා සිටීමෙන් හෝමිටි තබමින් සේනා සෙමින් ඇස් විශාල කර විශ්මයාර්ථය මුසු වදන් පිට කරමින් ඔවුන් ඔබ පවසන දෙයට ප්‍රතිචාර දක්වනු ඇත. ඔහු යම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නම් පපුව ඉදිරියෙන් අත් දෙක හරහට කතිරයක ලෙස තබා ගරුසරුව දමේදේ යයි පවසනවා. සිරුර ඉදිරිපසට කයප වරක් නවා චුරේකු ඔනගයිසෙමන් යයි පවසමින් හඳුනා ගැනීම කොතරම් ප්‍රේතයක්දයි වචනෙන් අංගචලනයෙන් අනුප්‍රාසයෙන් දක්වා සිටිනවා. මේ සෑම අංගයකින්ම ඔවුන් විසින් දක්වනු ලබන්නේ ඔබට ඇති ගෞරවාදරය මිස වෙන කිසිවක් නොවේයි. මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට කොතරම් ගරුසරු දැක්විය යුතුද යන ආකාරය නම් වටිනා පාඩමේ මොලකුරුමා ඉගෙනගත්තේ මේ ජපන් හැසිරීම තුලයි. ඕනෑම රටක ජාතියක දියුණුව සඳහා බලපාන තවත් වැදගත් කරුණක් නම් ස්වයං විනයයි. ස්වයං විනයක් නැති පුද්ගලයා දැලි පිහයක් අතටගත් වඳුරෙකු හා සමානයි. අප වැඩිම කාලයක් වාසය කළ කුරුමේ නගරය ඊතරම් ජනකීර්ණ ප්‍රදේශයක් නොවේයි. සියලුම තාක්ෂණික අංග හා පහසුකම් වලින් සමන්විත වුවද ජන ඝනත්වය අන් නගරවලට සාපේක්ෂව අඩු අගයක් ගන්නවා. එම නිසා මහා මාර්ගවල ඊතරම් වාහන තදබදයක්ද දක්නට ලැබෙන්නේ නැහැ. දිනක් යම් කිසි අවශ්‍යතාවයක් සඳහා වෙළඳ සංකීර්ණයට යාමට අවශ්‍ය වූ බැවින් අපි පයින් මීට ගමන් ආරම්භුවා. වෙළඳ සංකීර්ණයට ඇතුළු වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා ගමන් කළ යුතුයි. පේනතෙක් මානේ කිසිම වාහනයක ලකුණක්වත් දක්නට නොලැබෙන නමුත් සුදු ඉර අසර සවිකර ඇති රථ වාහන නියාමන සංඥා පුවරුවේ රථ සංඥාව තවමත් දැල් වුණු ගමන්මය. වටපිට බැලූ මම කිසිවක් නොවූ නියාවෙන් ලංකාවේදී කරන්නක් මෙන් පාර මාරු වුණා. ඉන්පසු නැවත වරක් පාරේ අනෙක් පස බැලුව විට
මාහට දක්නට ලැබුණේ එහි මා පැමිණීමටත් පෙර සිට සුදුවේ රාසර නැවතී සිටි ජප්පුණු දෙදෙනා තාමත් එම ස්ථානයේම සිටින බවයි. ඒත් සමගම කොළසඤ්ඤා එළිය දැල්වුණු අතර ඔහු වහාම පාර පැන මාරුවේ ගමනින් මා පසු කර ගියා. මාගේ ස්වයං විනය පිළිබඳව නැවතවරක් සිතා බැලීමට ඒ සිද්ධිය පමණක් මාහට ප්‍රමාණවත් වුණා. පාරේ රථ වාහන දක්නට නොමැති වුණත් කොළ ආලෝක සංඥාව දැල්වෙන තුරු එම ජපාන් ජාතිකයන් දෙදෙනා පාර මාරුවීමට උත්සාහ නොගත්තේ රටේ පොදු නීතියට හිස නැමීමට ඔවුන් තුළ ගොඩනැගී ඇති ස්වයං විනය නිසායි. එහෙත් මාගේ ස්වයං විනය කොහෙ ගියාද? ඔවුන් මා පිළිබඳව කුමක් සිතුවදයි නොදැන සිටියක් මෙන් සිටින්නට තරම් ශික්ෂණයක් ඔහු ඒ අවස්ථාවේදී ප්‍රදර්ශනය කළා. පාර හරහා මාරුවීමට කිසිදු පදිකයකු නොමැතිවුවත් කොළ මාර්ග සංඥා එළිය දල්වා ඇති විටදී විනාඩි කිහිපයක් සුදුවීර ඉදිරිපස මොටර් රථය නංවා රතු ආලෝකයේ දල්වන තෙක් සංසුන්ව නවත්වා සිටින වාහන පෝලිම්වල දර්ශනද ජපානයේ දුර්ලභ නොවේ. ලංකාවේදී දුම්රිය හරස් මාර්ගය අසල රත්වැලි දල්වා පාර හරහා මාර්ග බාධක දමා ආරක්ෂක නිලධාරීන් යොදවා සිටියද කෙසේ හෝ එම බාධක බලහත්කාරයෙන්ම ඉවත් කර සියලුම නීති උල්ලංඝනය කරමින් දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට තැත් කර අනතුරට පත් වූ පෞද්ගලික බස් රථ වෑන් රථ පිළිබඳ සිද්ධි ඔවුන් දැනගතහොත් ඇස්ගිරි විශාලි කරගෙන සුබරශී දෙස්නේයයි පවසමින් සුරංගනා කතාවක් ලෙසින් සලකා බොහෝසේ විනෝද වනු නොඅනුමානයි. සැබවින්ම ජපනුන්ට එවැනි සිදුවීම් සුරංගනා කතාවලටත් වඩා රසවත් වනු ඇත. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.